ඒ තනිකරම ප්‍රැක්ටිකලි යන ගත්ත නොලෙජ් එක බේස් කරගෙන තමයි ඒගොල්ලන්ට කරන්නේ. ඉතින් ඕනෝක තමයි තියෙන වටිනකම තියෙන්නේ. ඉතින් මේ ඒවට ඉන්වෝල්ව් වෙන්න ඒවට ඉන්වෝල්ව් වුණොත් ඒවට කියලා කියන්නේ ඕගොල්ලෝගේ ඉන්ඩස්ට්‍රි එකේ හැටියට ඉන්වෝල්ව් වෙන්න. එතකොට ඕගොල්ලොන්ට ප්‍රැක්ටිකලි කතා කරන්න පුළුවන් දේවල් වැඩි. ඒක එතන තියෙන්නේ. දැන් අමාවි මෙතන කෝල් සෙන්ටර් එක හැන්ඩල් කරන්න වෙන්න පුළුවන් මේ දම්රෝ එකේ. අමාවි you are handling call center right දම්රෝ? විසිට් කරන්න පුළුවන් නම් ෆැක්ටරි එකට විසිට් කරලා ප්‍රොඩක්ට් එකක් හැදෙන විදිය බලන්න. මැක්ටයිල් විසිට් කරන්න පුළුවන් මැක්ටයිල් ෆැක්ටරි එක හදන බේස්මන්ට් එක දාන වෙලාවෙ ඉඳලා මම ෆැක්ටරි එකේ ඉඳලා තියෙනවා මැක්ටයිල් කියන ෆැක්ටරි එකේ. right? අපි තමයි කමියුනිකේෂන් සොලියුෂන් එක දුන්නේ. බේස්මන්ට් එකේ ඉඳලම අපි ඉඳලා තියෙන මැක්ටයිල් ෆැක්ටරි එක ඇතුලේ. ඇවිදපු නැති තැනක් නැහැ. ෆැක්ටරි එක ඇතුලේ. එතකොට දැන් ඔන්න ඒවා විසිට් කරනකොට තමයි ඒවා වෙන්නේ කොහොමද කින්ද මන්ද කියන එක දැනගන්න පුළුවන්. ඒතර Tamanට ජොබ් එකක් දුන්නොත් Tamanට එතනින් එහාට ගිහිල්ලා දෙයක් ඕගොල්ලන්ට මාස්ටර් වෙන්න පුළුවන් නම් entire process එකේම my dear friends this is where you need to do. This is what you need to do. දැන් අපි sales කරනවායි කියලා සේල් එක විතරක් ફોකස් කරන්න බෑ. මේ සේල් එක වෙන්න නම් බෑක් එන්ඩ් එක කොහොමද වෙන්නේ? මේ සේල් එක වුණාට පස්සේ අනිත් පාර්ට් එක කොහොමද වෙන්නේ? මේ සේල් එකෙන් පම්ප් වෙන්නේ කොහොමද? අනිත් එක මාකටිං එක කනෙක්ට් වෙන්නේ කොහොමද සේල් එකට ඩිස්ට්‍රිබියුෂන් එකට කම්පැනි එකේ ටර්න්ಓවර් එකට. එහෙනම් මාකටිං කරනකොට අපි බලන්න ඕන දේවල් මොනවද? My dear friends, if you all really want to know, today banks are recruiting people from FMCG industry. Today banks are recruiting people from pharmaceutical industry. I know personally, right? සමහර බැංකු වල ඉන්න මාකටිං අලුත් මාකටිං මැනේජර්ස් ලා බැංකු වල මැචුවර් වෙච්ච මාකටිං මැනේජර්ස් ලා නෙමෙයි my dear friends. FMCG වල මැචුවර් වෙච්ච මාකටිං මැනේජර්ස් ලා. මම දන්නවා එක බැංක් එකක මාකටිං මැනේජර් කෙනෙක් ටෙලිකොම් ඉන්ඩස්ට්‍රි එකේ ඉඳලා ගිහිලා මාකටිං මැනේජර්. ඒගොල්ලන්ට ඒ කියන්නේ ඒ ඉන්ඩස්ට්‍රීස් අතර තියෙන නොලෙජ් එකත් අපිට සෑහෙන්න වැදගත් වෙනවා අපේ කැරියර් එක ඩෙවලොප් කරන්න. සෝ ඒ හින්දා accounts කරනවා කියලා accounts වල විතරක් හිර වෙලා ඉන්න, marketing කරනවා කියලා marketing sales වල විතරක් හිර වෙලා ඉන්න. එහෙම limit කරන්න එපා knowledge එක. YouTube කියලා කියන්නේ Harvard University එකට වඩා සෑහෙන resources තියෙන තැනක්. අපි YouTube එකට ගිහලා අහන්නේ සින්දු අහන එකනේ. එහෙම නෙමෙයි මං කියන්නේ. There are enough and more resources where you all can learn so much of things. ඉතින් අර ඒවා utilize කරන්න. එතකොට you all can do wonders my dear friends. මේ ගත්ත knowledge වලින්. ඒකයි එතන තියෙන්නේ. So right, we were talking a lot outside the topic. So here some of the benefits actually what we are getting from the channel intermediaries. And if in case intermediaries were not there, මේ අතරමැදියෝ කියන සෙට් එක මෙතන distributor කියන වචන තිබ්බට මේ අතරමැදියෝ middleman intermediaries are not there. Each and every manufacturer should go to each and every customer, and each and every customer should go behind each and every manufacturer. Other retail operation එක තිබ්බේ නැත්නම් කිරි පැකට් එක ගන්න ඇන්කර් එකට යන්න ඕනේ. ඇන්කර් වට්ට ඇන්කර් හරි පැල්වත් හරි කොහෙට හරි සබන් කෑල්ල ගන්න යුනිලීවර් එකට හරි වෙන කොහෙට හරි යන්න ඕනේ. ඒවා හදන ඒගොල්ලෝ. අතරමැදියෙක් හිටියේ නැත්නම් අපිට එක එක දේවල් ගන්න එක එක මැනුෆැක්චරර් ගාවට යන්න ඕනේ. So intermediaries have eased this system, make our job convenient, make the job of final consumer as well as the manufacturer's job very much convenient because of this intermediary operation. ඉතින් මේවා තමයි benefits අපි ගත්තොත් එහෙම intermediaries ලා අපිට facilitate කරන my dear friends. Now intermediaries ලා අපි ගත්තොත් we were talking about, right? දැන් අපි handle කරනවා B2B operations handle කරනවා business market එක, ඒ වගේම B2C operation එක handle කරනවා consumer market එක. එතකොට consumer market එකේදී කොහොමද agent wholesaler ඉන්නවද, retailer ඉන්නවද, distributor ඉන්නවද කොහොමද කියන්නේ. So it works in differently than the B2B market. So we got to identify this. එතකොට තමයි දැන් අර ඉස්සෙල්ලා කතා වුණා margins මොකද කරන්නේ. දැන් අපි direct යනවා නම් we know our margin and we can play around with. If there are
two parties in the intermediary operation අතරමැදි operation එක දෙන්නෙක් ඉන්නවා නම් අපේ margin කොයි විදිහටද pass වෙන්නේ? We got to have a clear idea of it. මෙන්න මේ එක්කෙනයි නම් ඉන්නේ කොහොමද? දැන් අපි ගත්තොත් එහෙම දැන් මේකේ අපි හිතමු Unilever wholesale එහෙම නැත්නම් distributor කෙනෙක් හරහා retailerටත් දෙනවා. Unilever directly retailerටත් දෙනවා. ඒ මොන retailerටද? Modern trade retailer. අපි ගත්තොත් එහෙම සුපර් මාකට්ස් වලට සුපර් මාකට් කවදාවත් ගිහලා region එකේ ඉන්න distributor එකෙන් ගන්න නැහැ. කෙලිම manufacturer එකෙන් ගන්න. එහෙනම් Unilever එකෙන් තමයි directly modern trade වලට Apico, Kiehl's, Cargill's, Satos ඒවට දාන්නේ distributor කෙනෙක් නෙමෙයි Unilever. ඒ කියන්නේ manufacturer ම තමයි දාන්නේ. ඒ modern trade operation එක. ඒතර ඒව ගත්තොත් එහෙම. ඒතර අපි identify කරගන්න ඕනේ මෙන්න මේ channel intermediary operation එක සහ ඒකේ ඉන්නේ කවුද කියන එක. Then only we can design other strategies, the pricing, the advertising, communication, promotion strategies. All these things are depending on the channel intermediary also, what we are managing. දැන් මෙතන තියෙනවා මේ පැත්ත අපි ගත්තොත් එහෙම දකුණු පැත්ත ඕගොල්ලන්ට පේනවා. මෙතන අපි කතා කරන්නේ B2B operation එක. B2B operation එක අපි කතා කරනවා දකුණු පැත්ත අපි ගත්තොත් එහෙම. sorry. මේ පැත්ත අපි ගත්තොත් එහෙම අපි කතා කරන්නේ B2B operation එක. එතකොට you all can see okay producer even can go even in B2B you have the direct distribution. මම අර කිව්වේ aircraft manufacturing, ship building ඔය වගේ දේවල් වලදී ඒ වගේම micro level business where you farmer යාගේම product එක finally consumer ගෙනියලා දෙනවා. එනනම් B2B customer ට ගෙනියලා දෙනවා වෙන්න පුළුවන්. එහෙම ඒ වගේ right farmer යාගේ product එක ගෙනියලා retail shop එකකට දානවා ළඟ. So like that direct distribution, indirect distribution, whatever the way. Indirect distribution එකේදී business distributor වෙන්න පුළුවන්. Right? මෙතන manufacturers authorized sales branch අර මං කිව්වේ license officers, country office මං කිව්වේ country manager, country director ඒ වගේ දේවල්. දැන් අපි ගත්තොත් එහම අර මේක උදාහරණයක් විදිහට දැන් අර ඔය Pepsi එකේදී manufacturer ම authorize කරපු country manager කෙනෙක් තමයි එයා එතන ඉන්නේ. So එයාම තමයි ඒගොල්ලොම තමයි authorize කරලා දාලා තියෙන්නේ. So like that, so that type of operation might be there. So we got to identify these things. We got to identify these things, then we can manage the distribution operation. So entire අපි direct the indirect the B2B the B2C the කියලා එතන concern එකක් එන්නේ. අපිට channel intermediaries ලා කවුද කියන එක තමයි we mainly need to identify. Are you all clear, guys? Are you all clear with it? So shall we take down a note? අපි note එක clear කරමුද? Let's take down channel intermediaries. Channel intermediaries. මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න. Yes. අපි මේ ඒක යටතේ ලිව්වද agent retail ඒ ටික ලියාගත්තද? agent retail ඒ ටික ලියාගත්තද අපි? Yes, ඒක අපි අර middleman marketing එක indirect distribution විතර. Okay. Give me 1 minute. Give me 1 minute. මෙතන අපි distribution. Okay. Let's look at, okay, let's look at type of intermediaries කියලා දාගන්න. Type of intermediaries. Type of intermediaries. Type of intermediaries. Type of intermediaries. Take down. There are few different types of intermediaries
there are few different types of intermediaries. There are few different types of intermediaries identified. There are few different types of intermediaries identified in B2C and B2B operation. B2B and B2C operation. Number one, just take down retailer. Siller වලින් කියන්නේ retailer. Put dash and continue. Retailer is the final touch point. Retailer is the final touch point to the end customer. In consumer distribution channel. In consumer distribution operation. In consumer distribution operation. Is the final touch. Retailer is one of the unique channel intermediary. Retailer is one of the unique channel intermediary. Retailer is one of the unique channel intermediary who can provide consumer insights. Insights, INSIGH, INSIGHT. Consumer insights, yeah. INSIGHT, right? Consumer insights, INSIGHTS. Consumer insights. කියන්නේ consumer ගේ දත්ත, පාරිභෝගික දත්ත කියන එක විශේෂයෙන්ම. පාරිභෝගිකයාට අදාළ දත්ත කියන එක. Consumer insights to the manufacturer. Retailer ගාවටනේ අන්තිමටම එන්නේ ඔක්කොම බඩු ටික අරගන්න. ඒ කියන්නේ consumer market එකේ. Retailer ගාවටනේ බඩු ටික අරගන්න එන්නේ. ඒතකොට retailer ට කියන්න පුළුවන් customer මේක reject කරාද? Customer මේක මේ කැමතිද? ෂා කිව්වද? wow කිව්වද? Right? එහෙනම් customer බැලුවේවත් නැද්ද මේක දිහා? දුන්නාම අපෝ මට එපා කියලා කිව්වද? Right? So consumer insights ගන්න පුළුවන් හොඳම channel එක තමයි retailer channel එක. Okay? Take down. එකේම ලියා ගන්න. There are few different types of retailers. 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 Namely, few different types of retailers, namely, general trade retailer, GT, general trade retailer,
general trade retailer. General trade retailer. Comma, modern trade retailer. Modern trade retailer. Modern trade retailer. MT කියලා දාන්න within bracket දාලා ලියාගන්න supermarkets කියලා. Modern trade retailer. MT කියලා දාලා supermarkets කියලා ලියාගන්න. Modern trade retailer. Comma, small and medium modern trade. SMMT. Small and medium modern trade කියලා දාලා small and medium modern trade කියලා දාලා within bracket SMMT කියලා දාලා grocery and above. එතන large scale groceries කියලා දාගන්න. large scale groceries කියලා දාගන්න. Now, my dear friends, even a pharmacy is a retailer, okay? We need to identify. Pharmacy the pharmacy වෙලත් modern trade retailing තියෙනවා. දැන් pharmacy ගත්තොත් pharmacy එක ඇතුලේ දැන් අපි ගමු උදාහරණයක් විතර union chemist එක මෙතන. එතකොට ඒ වගේ ගත්තොත් එතකොට SMMT type pharmacy එකක්. Small and medium modern trade type pharmacy එකක්. එතකොට අපි ගත්තොත් එම health guard කියන එක. Pharmacy retailer. නමුත් ඒකේ large scale operation එකක් ගියොත් මේක SMMT type ඒතර ඒ අනිත් categories උත් තියෙනවා. පොඩි special item groceries ඒවා තියෙන්න පුළුවන්. diapers sanitizer items තියෙන්න පුළුවන්. එතකොට even sometimes special milk powder categories එහෙම තියෙන්න පුළුවන්. So ඒ වගේ ගත්තොත් මෙතන අපි කියන්නේ SMMT type එකක්. පැහැදිලිද? pharmacy modern trade නැහැ. modern trade ඇතුලේ pharmacy operation එක යනවා. It's a different concept. So එහෙම වෙන්න පුළුවන්. එතකොට ඔය retailer types අපි ගත්තොත් එහෙම අපි උතන කතා කරන්නේ. එතකොට දැන් අපිට ඕනනම් ඒ කියන්නේ තව specialty stores කියලා අපිට ගන්න පුළුවන්. ඒ කියන්නේ එක item එකකට විතරයි එක්ක items දෙක තුනකට විතරයි limit වෙලා තියෙන්නේ. දැන් ඕගොල්ලෝ ගත්තොත් එහෙම දැන් කවුද STC ලා State Trading Corporation. Wonder whether you all have seen mini container boxes වල පොඩි supermarkets range එකක් දාගෙන යනවා. දැකලා තියෙනවද ඕගොල්ලෝ ඒක? right. container box වල ඒගොල්ලෝ mini supermarkets chain එකක් දාගෙන යනවා. එතන ඒ container boxes දෙකක් විතර එක්ක 20 foot containers දෙකක් එහෙම නැත්නම් 40 foot container එකක් අරගෙන එතන ඒ container එක adjust කරනවා පොඩි supermarket එකක් විතර. බඩු පොඩි අත්‍යවශ්‍යම බඩු ටික දාලා ඉවර වෙලා ඒගොල්ලෝ place කරනවා. දැන් ඒගොල්ලෝ ඒ supermarkets ටික place කරගෙන යන හොඳම දේ කියන්නේ ඒ supermarkets ටික place කරගෙන යන existing private sector supermarket තියෙන තැන් වල ගොඩක් වෙලාවට Cargills Kiehl's තියෙන තැන් වල බලලා තමයි ඒගොල්ලෝ සමහරලාට position කරන්නේ. එහෙම නැත්නම් ඒ traffic condition එක බලලා ඒගොල්ලෝ position කරගෙන යනවා දැන් ඒක. So ඒකත් අර mini scale supermarket type එකට and SMMT small and medium modern trade type එකට යනවා. So like that. So these things are developing further. Right, concepts එනවා. එක concepts එක විදියට market එකට එනවා. දැන් අපි ආපිකෝ ගත්තොත් උදාහරණයක් විදිහට. දැන් ආපිකෝ එක ගන්න. ආපිකෝ එකේ තියෙනවා hyper market concept එක. ආපිකෝ එකේ hyper market concept එක කියලා කියන්නේ modern trade එකේ large version එක. hyper markets කියලා කියන්නේ. දැන් අපි ගත්තොත් එම වත්තල hyper market concept එක කියන්නේ. Hyde Park කෝන එක hyper market concept එක කියන්නේ. Negombo also hypermarket. Anyone from Negombo? Negombo also hypermarket concept again. Previously, anyway, it was in a hypermarket concept. They started with a hypermarket concept. නමුත් Negombo වලට එහා තිබ්බ කොච්චි කඩේ. දැන් එහෙම නැත්නම් දැන් අපි මෙතන ගත්තොත් එහෙම නාමින්න යන්නේ hypermarket concept එක. බත්තර මුල්ල යන්නේ hypermarket concept. නමුත් අපි ගත්තොත් එහෙම කොට්ටාව තියෙන පොඩි එකක්. ඒ වගේම නුගේගොඩ තියෙන පොඩි outlet එකක්. ඒ වගේ ආපිකෝ පොඩි concept එකක් යනවා. ඒතර ආපිකෝ super stores කියලා concept එකක් යනවා.
එතකොට ආපිකෝ ෆැමිලි කියලා concept එකක් යනවා. එතකොට ආපිකෝ ෆැමිලි නිකන් SMMT එකක් වගේ small and medium modern trade එකක් වගේ. එතකොට super store එක කියන එක ඒ දෙකක් අතර මැද්දේ තියෙන එකක්. ඒ කියන්නේ modern trade වල hyper market concept එකයි කියන්නේ family concept මේ කියන්නේ SMMT එකයි අතර තියෙන එකක් වගේ. So ඒ වගේ categorize කඩාගෙන යනවා. super stores ගත්තොත් අපි ආපිකෝල දැන් අපි කියවනේ කාගිල්ස් වල මිනි ඔපරේෂන් එක යනවා ගම් ඇතුළට ගිහිලා පොඩි ඒවා SMMT කැටගරි. එතකොට දැන් මේ ඕගොල්ලන්ට පේනවා එකම බ්‍රෑන්ඩ් එකේ යටතේ SMMT තියෙන්නත් පුළුවන් මොඩර්න් ට්‍රේඩ් තියෙන්නත් පුළුවන්. දැන් ඒක මම කිව්වේ STC කියන ස්ටේට් ට්‍රේඩින් කෝපරේෂන් එක. ඔයගොල්ලෝ දන්නවා ස්ලේව් අයිලන්ඩ් වල තමයි ඒගොල්ලෝගේ මේන් ඔපරේෂන් එක යන්නේ. ඒතර ඒගොල්ලෝගේ STC එක මම දන්නේ විදිහට පිටකොටුවෙත් ඒගොල්ලෝ දැම්මා අවුට්ලට් එකක්. එතකොට ඒ වගේ ඒගොල්ලෝ අවුට්ලට්ස් දාගෙන යනවා. ඒතර මේන් ඔපරේෂන් එකෙත් ඉන්නවා සබ් ඔපරේෂන්ස් වලත් ඉන්නවා. So like that. අපි ගත්තොත් banking retail services අපි ගත්තොත් People's Bank කියලා කියන සාමාන්‍ය බ්‍රාන්චස් 750ක් විතර තියෙන බැංක් එකක්. BOC කියලා කියන සාමාන්‍ය බ්‍රාන්චස් 650ක් විතර තියෙන බැංක් එකක්. දැන් People's Bank වල අපි ගත්තොත් එම වෙනම small scale branches තියෙනවා employees ලා දෙන්නයි තුන් දෙනයි ඉන්නේ. එතකොට banking mini centers මට මතක නැහැ ඒකට කියන නම මොකක්ද කියන එක. regional centers තියෙනවා, normal banks තියෙනවා, තව පොඩි small scale branches තියෙනවා, bank branches තියෙනවා ගම් ඇතුලේ. දෙන්නයි තුන් දෙනයි වැඩ කරන්නේ. So ඒ වගේ තියෙනවා. ඉතින් ඕවා තමයි retail service operation අපි ගත්තොත්. ඔය වගේ ගත්තොත් එහෙම retailing වල products විතරක් නෙමෙයි my dear friends. Remember retail services banking, telecommunication retail services. දැන් Mobitel, Dialog අපි අරගත්තොත් එහෙම. Dialog ම outlets තියෙනවා. මේ main branch එකට අමතරව Dialog පොඩි පොඩි outlets තියෙනවා. right? නුගේගොඩ කියයි, අරහෙ කියයි, මේ කියයි. ඒ Dialog brand එකේ යටතේම තියෙනවා. ඒ වගේම තමයි ඩයලොග් රීසෙල් කරන channels ඉන්නවා franchise කියලා කියනවා franchises ලා කියනවා distributors ලා regional distributors ලා ඉන්නවා ඩයලොග් එකට so ඒ වගේ තියෙනවා so retailer කියලා කියන්නේ final consumer ට touch කරන point එක කියන එක identify කරගත්තා නම් ඕගොල්ලන්ට ඒ ඇති හරිද then we'll take down distributor/wholesaler wholesaler WHOLE HOLE නෙමෙයි W තොග වෙලදාම take down ලියා ගන්න distributor and wholesaler both considered as bulk breakers. Guys, you'll have to give me 1 minute. බලුවා කවුද කියන්නේ මම ඒ ෂැඩෝ එකක් ආපු හින්දා මම right, okay. And then my friend came to the office. I thought someone had entered the office. Right. So what is it? Distributor and the wholesaler. Right. Take down. Distributor and a wholesaler both. Distributor and a wholesaler both considered as bulk breakers. Both considered as bulk breakers. However, wholesaler is a multi-branded reseller. Wholesaler is a multi-branded reseller, whereas wholesaler is a multi-branded reseller, whereas the distributor do not promote
competing brands, whereas the distributor do not promote competing brands. Distributor mostly allocated to a given territorial demarcation. Allocated to a given territorial demarcation. Distributor ගොඩක් වෙලාවට allocate කරනවා ඒක territory එකකට. ඒකයි කිව්වේ territorial demarcation එකක් එයාට. Right? So that's about distributor. Right? එයා competing brands කරන්නේ නැහැ. Right? But wholesaler is not like that. Okay? So distributor, take down. අපි අනිත් එකක් ලියගමු. Distributor sells his product mainly to retailer. Distributor sells his products mainly to the retailer or a mini wholesaler or a mini scale wholesaler. Mini scale wholesaler. Mini scale wholesaler. පැහැදිලිනේ? Distributor wholesaler අතර වෙනස. Now let's look at the agent or the broker. Right? Agent and the broker. ඊළඟ subheading එක agent and the broker. Agent or brokers. ඒ නැත්නම් agent/broker. Take down. Neither agent nor broker keeps inventory. Neither agent nor broker keeps inventory. However, broker arranged the transaction. Broker arranged the transaction. However, the broker arranged the transaction. However, broker arranged the transaction by arranging the meeting between buyer and seller. Broker arranged the transaction by arranging the meeting between buyer and seller. And finally, charge broker commission. And finally charge broker commission. Finally charge broker commission. Agent also, right? Agent also do not have the ownership of the product or brand. Agent also do not have the ownership of the product or brand. But promote the brand, in a given territory.
for agent commission. For agent commission, rebate or fixed income, what? Agent commission. Okay. Now let's look at franchisor, franchisee, right? Franchisee. Right? Franchisee, F-R-A-N-C-H-I-S-E, franchisee, right? Okay. Okay. So take down. Franchisee is representing the franchisor brand. Franchisee is representing the franchisor's brand. Franchisor කියලා කිව්වම F-R-A-N-C-H-I-S-O-R, franchisor. Franchisee is representing the franchisor's brand and manage franchisor's marketing activities, franchisor's marketing guidelines, franchisor's marketing guidelines and product guidelines in the given area or country. Products වලට distributors ලා දෙන්න දාන්න පුළුවන්, සාමාන්‍ය franchises ලා නම් දෙන්න දාන්නේ නැහැ. Right? ඒක තමයි mechanism එක සාමාන්‍යයෙන් very unlikely. ඒ කියන්නේ large මනං area එක manage කරන franchises ලා දෙන්න දාන්න පුළුවන්. නමුත් ගොඩක් වෙලාවට distributors ලා දෙන්නෙක් වැටෙන්න පුළුවන් සමහර වෙලාවට. නමුත් franchises ලා operation එක එහෙම යන්නේ නැහැ දෙන්නෙක් තුන්දෙනෙක්. දැන් අපේ ලංකාව ඇතුලේ franchisee කියන එක වැරදියට interpret කරලා තියෙනවා guys, you all have to remember that as well. මොකද ලංකාව ඇතුලේ dialog sim එක විකුණන එක්කනත් franchisee කියලා කියනවා. He's a reseller, retailer. He's a service retailer, right? He's not a franchisee. In the real term, theoretical perspectives අපි අරගත්තොත් franchisee කියන්න බෑ, right? ඒගොල්ලෝ කාඩ් එකක් විකුණනවා, රුපියල් 100 කාඩ් එකක රුපියලක් මාජින්. උදාහරණයක් විදිහට මම කියන්නේ රුපියලක් මාජින්. Right? So like that. So continue. Franchisee is paying a royalty fee. Franchisee is paying a royalty fee. Royalty. R-O-Y-A-L-T-Y. Royalty fee for the principal franchisor. For the principal franchisor. For using franchisor's brand. So franchisor කියලා කියන්නේ McDonald USA, franchisee කියලා කියන්නේ McDonald Sri Lanka කියලා කියන්නේ Abbas. Okay. එතකොට franchisor කියලා කියන්නේ අපි හිතමු උදාහරණයක් විදිහට Burger King USA, franchisee කියලා කියන්නේ ලංකාවේ Softlogic group එක. හරි ඔන්න ඒක. හරිද? Right. So franchisee agreement
royalty fee එකක් තමයි pay කරන්නේ. The agent broker franchise. Licensing office. Let me see the spellings. Licensing office. So, okay. LICEN. Okay. LICENCING. මම මේ licensing ගාවා ලංකාවේ මොකද්ද motor traffic එකේ right මේ licensing office take down LICENCING licensing office take down manufacturer control direct office manufacturer controlled or managed direct office in a different territory they promote the product as manufacturer owned sales office they promote the product as manufacturer owned sales office. However, physical product distribution and logistics might handle by another company පැහැදිලිද guys පැහැදිලිද any questions anyone is having any questions there anyone is having any questions anyone is having any questions දැන් අපි ගත්තොත් එහෙම okay now in you can see this diagram right you all can see this diagram here in this diagram when we really look at okay now conventional marketing approach එක අපි දක්වලා තියෙනවා ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් දකින්නේ මෙන්න මේක conventional marketing approach එක producer ඉන්නවා wholesaler ඉන්නවා retailer එහෙම නැත්නම් channel intermediary whoever in between the manufacturer and the final customer and we do this it goes like that but in vertical marketing mechanism is something which is picking up now vertical marketing system means what now all these three companies are owned by one single authority producer ගෙම wholesaler කෙනෙක් ඉන්නවා එයාගෙම retailer කෙනෙක් ඉන්නවා එතකොට මේක අර holding company එකක් වගේ එතකොට producer එයා manufacture කරනවා එයාගේ එක company එකකින් එයාගෙම තව company එකකින් wholesale කරනවා එයාගෙම තව company එකකින් තමයි retailing එක යන්නේ so this is one of the concept which is building up now in mass scale global context එකේ ගත්තොත් අපි
right අපි දන්නවා Walmart කියන සුපර්මාකට් චේන් එක ඒගොල්ලොන්ම මැනුෆැක්චරින් වලට ගිහිල්ලා තියෙනවා ඒගොල්ලොන්ගේ ඩිස්ට්‍රිබියුටර් ඔපරේෂන් එකක් තියෙනවා ඒගොල්ලොන්ගේම රිටේල් ඔපරේෂන්ස් තියෙනවා ඉතින් ওই වගේ අපි ගත්තොත් එහෙම ග්ලෝබල් බ්‍රෑන්ඩ්ස් වලදී අපි මේක දකිනවා අපි ලෝකල් කන්ටෙක්ස්ට් එකේ ගත්තොත් එහෙම ලෝකල් කන්ටෙක්ස්ට් එකේ ඇත්තටම මැනුෆැක්චරින් වලදී CBL ලෝක ටිකක් කරන්න හැදුවා නමුත් ඕක හරි ගියේ නෑ not wholesale category CBL tried to enter into the retail operation it was not that successful ඕගොල්ලන්ට මතක නම් Star United කියන මම දැන් තියෙනවද කියලා ඒගොල්ලෝගේ ටාගට් එක තිබ්බේ ලංකාව වටේම Star United මිනි සුපර් මාකට්ස් ඒ කියන්නේ මංච් බිස්කට්ස් ගත්තොත් නම් මංච් විතරයි අනිත් ප්‍රොඩක්ට්ස් එක්ක තියෙන මේ සුපර් මාකට්ස් 520කද හරි 550ක හරි ටාගට් එකක් තමයි ඒගොල්ලෝ ගියේ මම දන්නේ තාම තියෙනවද කියන එක නම් පොඩි ඩවුට් එකක් තියෙනවා but they started එතන ඒක මොකද vertical marketing approach manufacturerත් ඒගොල්ලොන්ගේම මේ sign කරපු party එකක් එක්ක ඒගොල්ලොන්ගේම retail outlet එක ඒගොල්ලොන්ම manage කරගෙන යනවා so like that they started it was not that successful to my knowledge but the system is that so vertical marketing system කියලා කියන්නේ මෙන්න මේ channel intermediaries ලා ඔක්කොම තම එක organization එකක් යටතේ අරගෙන entire mechanism එක manage කරන එක තමයි vertical marketing කියලා කියන්නේ that also one of the new concept what is there new in the sense ඒ කියන්නේ මේක අවුරුදු 5ක 6ක ඉඳලා text books වල පවා කතා වෙනවා it's not that new in that case so but it is there right and the next part I want to tell you and we were talking about it yes there was a question I think wait who is that yes sir notice a hold group of companies එකසක් තියෙනවද තේරුණේ holdings කියන එකේ group of companies කියන එකේ ඒක දෙකක්ද නැත්නම් එකක්ද ඒ කියන්නේ එකම දෙයද වෙන විදිහකට කියන්නේ මේමයි holding company එක කියලා කියන්නේ දැන් Softlogic holding company එක කියලා කියන්නේ Softlogic private limited කියන එක. ඒකේ යටතේ තියෙනවා Softlogic retail private limited තියෙනවා. ඒතර Softlogic fashion කරන වෙනම company එකක් තියෙනවා. Softlogic IT කරන Softlogic IT retail කියලා වෙන retail IT retail කියලා එනවා. The John Keells ගත්තොත් John Keells Limited is the holding company. ඒතර ඒකේ යටතේ අනිත් companies ටික තියෙනවා. Basically group of companies තමයි. නමුත් අර group of companies වලදී එක parent company එකක් holding company එකක් විදිහට තියෙන එකේ එතන පොඩි වෙනසක් තියෙනවා. මම ඒකේ legal මේක දන්නේ නැහැ. මොකද holding company එක තමයි ඒ ගොඩක්ම දැන් කෙලිම IPO එකට යන්නේ. public share offering වලට යන්නේ holding company එක තමයි. එතන දැන් අපි ගත්තොත් එහෙම Softlogic retail private limited share market එකේ නෑ. නමුත් Softlogic private limited Softlogic limited limited කියන එක ඒගොල්ලෝ මේ share market එකේ ඉන්නේ. ඒතර ඒක holding company එක තමයි share market එකට අරගෙන යන්නේ. එතකොට ඒක යටතේ group of companies තියෙන්න පුළුවන් holding company එකක් නැතුව ඒවා individually run වෙන. තේරෙනවද? එතකොට නමුත් management එකයි අපි group of companies විදිහට තමයි ඒක තියාගෙන යන්නේ. නමුත් අර holding company එකක් විදිහට අරගන්න නැති වෙන්නත් පුළුවන්. මම ඒකේ legally නම් side එක මම එච්චරම දන්නේ නැහැ. but generally අර examples දෙක ගත්තොත් එහෙම because there are some companies okay එකම management එක companies ගොඩක් තියෙනවා. නමුත් ඒ companies ගොඩම handle කරන තනි company එකක් නෑ ඒගොල්ලන්ට. you get what I'm saying? එතන ඒ companies ගොඩම handle කරන තනි company එකක් තමයි holding company එකක් කියලා කියන්නේ. අරක group of companies තියෙන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් දැන් අපි කියමු එක කම්පැනි එකක් තියෙනවා garment handle කරන. ඒකම ඕනගේ තව කම්පැනි එකක් තියෙනවා retail පොඩි mini supermarket chain එකක් තියෙනවා. ඒ යාගෙම තව කම්පැනි එකක් තියෙනවා car I mean automobile reseller කෙනෙක් කියලා. companies කීපයක්. නමුත් මේ companies ඔක්කොම handle කරන තනි company එකක් නැති වෙන්න පුළුවන්. දැන් Softlogic වගේ concern එක, John Keells වගේ concern එකක් ගත්තොත්, 8Spence වගේ concern එකක් ගත්තොත්, ඒ companies ඔක්කොම handle කරනත් holding company එකක් තියෙනවා. You get what I'm saying? ඒකේ මේ අර holding company එක නැතුව run වෙන්නත් පුළුවන් එතනදී. ඔක legal side එක මම දන්නේ නැහැ companies ගොඩක් තියෙනකොට holding company එකක් ඕනෙමද නැද්ද කියන එක තාරක මම දන්නේ නැහැ. but holding company එකකදී අරක තමයි mechanism එක යන්නේ. පැහැදිලි නේද? thank you sir thank you no worries any questions I think Mahindraත් question එකක් තිබ්බද කොහෙද අහන්න Mahinda you unmuted
No, sir. Right. Okay. So let's move forward. අර එක්කෙනෙක් ඇහුවා මේ දැන් මම හිතන අමාවි ඇහුවා එතනදි මම කිව්වා මල්ටි channel operation එක. දැන් අපි ගමු උදාහරණයක් විදියට එකම ප්‍රොඩියුසර් කෙලින්ම කන්සියුමර්ට දෙන්නත් පුළුවන්, රිටේලර් කෙනෙක් හරහා කන්සියුමර්ට දෙන්නත් පුළුවන්, ඩිස්ට්‍රිබියුටර් කෙනෙක් හරහා කන්සියුමර්ට දෙන්නත් පුළුවන්. දැන් අපි ගමු යුනිලීවර් උදාහරණයක් විදියට. යුනිලීවර් මේ ඔක්කොම කරන්නේ නැහැ. නමුත් යුනිලීවර් මේ channel දෙකේ ඉන්නවා. ඩිරෙක්ට්ලි රිටේලර්ට දෙනවා කොහොමද? මේගොල්ලොන් හරහා අපි ගත්ත ආපිකෝ කීල්ස් කාගිල්ස් තමයි යාගේ මොඩර්න් ට්‍රේඩ් රීටේලර්. දීලා යාගේ හරහා ඒගොල්ලෝගේ බඩු කන්සියුමර් යනවා. ඊට අමතරව ප්‍රොඩියුසර් රීජනල් ඩිස්ට්‍රිබියුටර් දෙනවා. රීජනල් ඩිස්ට්‍රිබියුටර් රීජනල් රීටේලර්ට හරි ඩීලර්ට හරි දෙනවා. දීලි වල විකුණනවා ප්‍රොඩක්ට්ස් ටික. එහෙම නැත්නම් ඒගොල්ලොන්ගේම අවුට්ලට් එකකට ඒගොල්ලෝ මේ වෙනම ස්ටෝ එකක් දාලා ඒගොල්ලෝ එළියට දානවා. සේල්ස් ෆෝස් එක දාලා එහෙම නැත්නම් අපි හිතමු හරි යුනිලීවර් මොනවා හරි ප්‍රොඩක්ට් එකක් තියෙනවා බල්ක් විකුණන හොටෙල්ස් වලට. උදාහරණයක් මම මේ කියන්නේ. So ඒ වෙන සෙග්මන්ට් එකකට කේටර් කරනවා. ඒතර මේ වගේ rule එකක් නෑ my dear friends where you all have to focus on one particular channel කියලා. එහෙම නැත්නම් අපිට එක channel එකක විතරයි survive වෙන්න වෙන්නේ. So multi channel operation එකක් යන්න පුළුවන්. multi channel operation එකක් යන්න පුළුවන්. එතන කිසි issue එකක් වෙන්නේ නැහැ. පැහැදිලි නේද? So දැන් අතන උදේ කතා කරේත් ඒක දැන් උදේ කිව්වා දැන් එතකොට ඒක එතන කිව්වා pizza hut එක මොනවාද direct ද indirect ද යන්නේ කියලා. pizza hut එක direct යන වෙලාවලුත් තියෙනවා indirect යන වෙලාවල. indirect යනවා දැන් අපි හිතමු උදාහරණයක් විදිහට දැන් තාරක කියපු කතාවේදී Uber එකත් එක්කත් link වෙලා තියෙනවා නම් pizza hut එක. ඒතර channel කීපයකින් යනවානේ. You get what I'm saying? ඒතර දැන් එහෙම බැලුවොත් එහෙම මේ multi channel operation එකක් එතරම් යනවා. ඒක නෝක තමයි අපි identify කරගන්න ඕනේ. ඉතින් identify කරගෙන අපි මේ පැත්තෙන් ගියොත් අපිට පුළුවන් මේක workout මේක identify කරගන්න කොයි විදිහටද යන්නේ කියලා. දැන් එතන අපි උනත් operation එකක් කරනවා නම් my dear friends what we need to look at මෙතනදී අපි බලන්න ඕනේ අපේ operation එක අපේ sales target revenue targets වලට යන්න අපිට මොනවද multi channel avenues තියෙන්නේ කියන එක. අපි multi channel avenues තියෙනවා නම් ඒ channels හරහා අපි යනවා. ඒක usual. right? දැන් මගේ products මම ගත්තොත් උදාහරණයක් විදිහට මම architect ලා හරහාත් විකුණනවා. architect ලාගේ හරහාත් මගේ solutions යනවා. electrical engineers ලා හරහාත් මගේ solutions යනවා. construction companies හරහා මගේ solutions යනවා. ඒ වගේම government bids හරහා මගේ solutions යනවා. ඒ වගේම direct customer ට මගේ solutions යනවා. ওই වගේදී multi channel යනවා. ඒක channel එකක් කියලා අපි විකුණන්නේ නැහැ. ඉතින් අපිට විකුණන්න පුළුවන් avenues මොනවද කියලා identify කරගෙන ඒ avenues ඔක්කොටම ගහගෙන යනවා. ඉතින් අපිට අතන business එකක් කරන්න බෑ. ඉතින් multi channel operation එකක් යන්න පුළුවන්. පැහැදිලි නේද? Anyone is having any questions? I mean these things we were anyway talking about retail decisions වලදී මොකක්ද retail segmentation එක අපි differentiation එක මොනවද කරලා දැන් අපි ගත්තොත් එම Heels වල strategy එක නෙමේ Cargills වල තියෙන. Cargills කියන්නේ ලාභයට බඩු දෙනවයි කියන එක. Keels කියන්නේ comfortable shopping කියන එක. Apico කියන්නේ everything under one roof කියන එක. Retail differentiation strategies my dear friends. එතකොට දැන් retailer අපි ගත්තත් උදාහරණයක් විදිහට සමහර වෙලාවට අපි කියලා කියන්නේ අනිත් brands අපි ගමු උදාහරණයක් විදිහට එක retail strategies තියෙනවා. දැන් අපි කියමු පෙට්ටි කඩවල විකුණනකොට sachet packets විකුණන්නේ. නමුත් supermarket එකේ විකුණන්නේ කෙලිම හොඳ container type එක. තේරෙනවද? ඒතර වෙන markets දෙකක් දැන් අපි පාරේ අයින් තියෙන පෙට්ටි කඩේ very basic retail shop එකක විකුණන්නේ නැහැ නිකන් ලොකු weightage එකක් තියෙන containers. ඒක විකුණන්නේ sachet packets. නමුත් අර retail supermarket එකක විකුණනවා ඒකම large containers. ඒ කියන්නේ market එක විදියට ඒගොල්ලෝ වෙනස් කරනවා product range එක. වැඩි friends. ඒතර එහෙම ගන්න. එතකොට price ඉදුත් වෙනස් වෙන්න පුළුවන්. promotional act මොකද supermarket එකට අපි gondolas දීලා ලොකු merchandising display එකක් කරාට අපි retail කඩේකට ඒව දෙන්නේ නැහැ. සමහරවිට supermarket එකකට අපි spend කරන්න පුළුවන් ලක්ෂ 3-4ක් rack එකකට. නමුත් retail මුදලාලිගේ තියෙන rack එකේ අපි බඩු ටික අහුරලා එන්න පුළුවන්. Something like that.
ඉතින් අපි ඒ දේවල් ටික අපි බලනවා. ඉතින් එක එකකට එකක් ඒ වෙනස තියෙනවා. So any questions? Wholesaling වලදීත් ඒ විදිහම තමයි. Any questions guys? So we were talking about these areas. Pricing බව අපි කතා කරා. Right? මොනවද තියෙන questions? We are done with that particular area also. Anyone is having any questions? කළුවරේ ඉන්නේ anyone is having any question? Anyone is having any question? මොනවද question එකක් තියෙනවා? දැන් නම් නැසේ එක්සෑම් එකට තමයි. අප්පා ඒක ඇරියට පස්සේ ඊට වඩා කළුවර වුණා නේ. මං හිතුවේ ඒක ඇරියම කළුවර නැති වෙයි කියලා. ඒක ඇරියම තවත් කළුවර. එක්සෑම් එකට තමයි question තියෙන්නේ නේ. මං හිතුවේ ඒක ඇරියම කළුවර නැති වෙයි කියලා. ඒක ඇරියට පස්සේ තවත් කළුවර වුණා. Right. So අපිට විනාඩි 15ක් තියෙනවා guys. Shall we do the structure quickly? අපිට assignment එකේ structure එක කරමුද quickly? Since we have 15 minutes. Because then y'all can comfortably answer that. 1 minute. Right. Wait. Let me share the screen. Y'all can see this ne? Okay, will do. දැන් අපි මෙතන දැන් මේ part එකට විතරයි මම මේ හදන්නේ. ඒ කියන්නේ part 2 එකට විතරයි මම මේක හදන්නේ. Right? Now first thing they are asking, okay, let me read the question again. Branded footwear industry. Your client from overseas planning to enter Sri Lanka with his branded footwear. He expect you to he expect your consultancy on following areas to promote the products in local market. කියන්නේ ලංකාවේ ඇතුලේ. කියන්නේ යා අපේ මේක ඉල්ලන consultancy. Identify the brand communication tools to use to reach the target market. Right, okay. දැන් මෙතනදී ඕගොල්ලෝ acknowledgement අරම මේව ඕනේ. නමුත් content එක ඕනේ. මොකද finally මේ content එකනේ අපි අරන් යන්නේ final document එකට. ඒතර මෙතනදී content එක ඕනේ. ඒතර task 2 එක අපි කතා කරන්නේ මොකද්ද? මම එතන number 1 කියලා දාගෙන යනවා. Okay? number 1 කියලා දාගෙන යනවා. මොකද මේ අපිට මේ task එක පළවෙනි එක විතර consider කරගෙන අපි final assignment එක bind කරනකොට ගානට I numbers ටික change කරනවා. number 1 කියලා දාගෙන යනවා. අපි දානවා මෙතන introduction to the branded introduction to the branded footwear industry in Sri Lanka කියලා දාන්න. මොකද අපි කතා කරන්නේ මෙතන ලංකාවේ මාකට් එකටනේ එන්න වෙන කතා කරන්නේ. හරිද? එතකොට පොඩි ඉන්ට්‍රොඩක්ෂන් එකක් දෙන්න. I don't know whether you can see this.
පොඩි ඉන්ට්‍රොඩක්ෂන් එකක් දෙන්න ලංකාවේ ෆුට්වෙයාර් ඉන්ඩස්ට්‍රි එකට. හරිද? එතන ඒකට පොඩි ඉන්ට්‍රොඩක්ෂන් එකක් දෙන්න. එතන then you can talk about but it doesn't come under the word count. මේක අතර ගිය පාර වගේ තමයි. එතන ඒක අයිති වෙන්නේ නැහැ වචන 18. පැහැදිලි නේද? ඒක වචන 18 අයිති වෙන්නේ නැහැ. එතන right. Then we talk about identify the brand communication tools to be used to reach the target market. Then මෙතනදී brand communication strategy එකක් අපි කතා කරන්න ඕනේ. නේ? මෙතනදී අපි brand communication strategy එකක් කතා කරන්න ඕනේ. එහෙමනම් මෙතනදී අපි brand communication එකට යනවයි කියන එක main content එකේ අපි පෙන්නන්න ඕනේ. We have to show. Then we said integrated brand communication strategy for new මොකද්ද මේ footwear නේ footwear brand footwear new footwear integrated brand communication strategy for new footwear. එහෙනම් දැන් අපි ඕකේ යටතේ තමයි අපි කතා කරන්නේ අනිත් ඒවා මොනවද කියන එක. අනිත් ඒවා කියලා කියන්නේ අනිත් solutions මේ අනිත් categories මොනවද කියන එක. පැහැදිලිද? දැන් මෙතන අපි මෙන්න මේකට තමයි අපි මේක ලියන්නේ දැන්. මෙන්න මේ assignment එකේ මෙන්න මේ කැලලට තමයි පළවෙනි එකට තමයි අපි මේ උත්තරේ ලියන්නේ. එතන integrated brand communication strategy for new footwear. Right? එතනදී ඕගොල්ලන්ට කතා කරන්න පුළුවන්. Okay, now you talk about what are the brand communication objectives. ඕගොල්ලන්ට මතකනේ අපි කතා කරා. හරිද? එතකොට brand communication objective. අලුතෙන් ලංකාවට එන එකක්. මෙලෝ යකෙන් දන්නේ නැහැ මේ sorry මෙලෝ එකෙන් දන්නේ නැහැ මේ brand එක ගැන. Okay? අලුතෙන් ලංකාවට එන brand එකක් නේ. එතකොට ඕගොල්ලෝ තමයි මේවා කරන්නේ. එහෙනම් brand communication objective එක මොකක්ද කියලා ඕගොල්ලෝ හිතන්න. Informative, the persuasive, the reminding, the reinforce, the හිතන්න. දැන් identify කරගත්ත brand communication objectives මොනවද කියන එක. ඊට පස්සේ අපි මොකද්ද කරන්නේ? දැන් මේ integrated brand communication එක අපි plan කරමු. දැන් අපි බලනවා එහෙනම් මේ objective එක achieve කරන්න right? Integrated brand communication අපි උඩ කතා කරේ strategy අපි දැන් කතා කරන්නේ techniques. පාර කියන්න පුළුවන් advertising ගැන. Strategy for new එහෙම නැත්නම් මේ brand එක. Right? එතන advertising strategy. එතනදී ඕගොල්ලන්ට කතා කරන්න පුළුවන් මම මේ නිකන් දාගෙන යනවා. එතනදී ඕගොල්ලන්ට කතා කරන්න පුළුවන් TV commercials. එතකොට ඔයගොල්ලන්ට කතා කරන්න පුළුවන් outdoor advertising. Right? ඔයගොල්ලන්ට කතා කරන්න පුළුවන් dealer retailer merchandising and displays. මම නිකන් කතා කරන්නේ. මම කරන්න පුළුවන් දේවල් කියන්නේ. මම කියන්නේ මේ ඔක්කොම කරන්න ඕනේ කියන්නේ. ඒතර ඇඩ්වර්ටයිසින් ගැන කතා. රේඩියෝ ඕනනම් ඒත් එහෙමයි. රයිට්. ඊට පස්සේ ඔයගොල්ලෝ කියනවා ඩිජිටල් ඇඩ්වර්ටයිසින්, ඩිජිටල් මාකටිං. ඩිජිටල් මාකටිං අප්‍රෝච් ගැන. එතන ඔයගොල්ලන්ට කියනවා එතන සෝෂල් මීඩියා. right? Own media. එතන අපි කියනවා website. Paid media, own media, shared media, social digital marketing වල තියෙන මේ social media and paid media කියලා කියමුකෝ අපි. හරිද? ඒක. එතන දැන් අපිට කියන්න බලන්න right advertising කතා කරා. එහෙනම් අපි කියනවා PR campaign. How are we going to do? You can talk about whatever the PR campaign. You can talk about sales promotion. Right? Sales promotion strategies. මම හැමතිස්සෙම කියන්නේ මෙන්න මේවා ලියනකොට මේ නිකන් generic වචන ලියන්න එපා. Sales promotion strategy. මේක ලියන්න sales promotion strategy
for මේ brand එක XYZ brand දැන් sales promotion strategy අපි කතා කරාම අපිට කතා කරන්න පුළුවන් retail sales retail promotions කතා කරන්න පුළුවන් මම කියන්නේ ආයි පාරක් මම කියන්නේ මේ ඔක්කොම කරනවායි කියලා මම කියන්නේ නැහැ but you all can identify consumer promotions අපිට කතා කරන්න පුළුවන් අපි මේ කතා කරේ අපි ඔයගොල්ලන්ට මතක නම් කතා කරා ATL BTL කතා කරා ඔයගොල්ලන්ට මතක නම් above the line below the line කතා කරා push pull strategy එකේ consumer promotions කතා කරා අපතු දෙකක් ගත්තාම ලේස් එකක් ෆ්‍රී දෙනවා ඒ වගේ මෝඩ ඒවා නම් දාන්නකෝ සපත්යක් ගත්තාම ලේස් එකක් දාන සපත්යක් නම් ඒක ෆ්‍රී හම්බ වෙනවා හරි සපත්යක් ගත්තාම සොක්ස් දෙකක් ෆ්‍රී දෙනවා දාන්න ඒක කමන්නේ රයිට් ඒ වගේ consumer promotions කතා කරන්න පුළුවන් trade promotions ඔය වගේ එනද competitions කියන්න පුළුවන් competitions කතා කරන්න පුළුවන් එතකොට outdoor events කතා කරන්න පුළුවන් road shows මම කියාගෙන යන්නේ කරන්න පුළුවන් දේවල්. ඉතින් ඔය වගේ ඕක බලන්න right ඕක බලන්න right road show activities කරන්න පුළුවන් ඒ වගේ යන්න. ඊට පස්සේ දැන් ඒකත් හරි. දැන් ඊළඟට අපිට තියෙන්නේ මොකද්ද? දෙවෙනි item එක දැන් brand communication strategies අපි කතා කරා. දෙවෙනි item එක what is the unique recommended brand identity? ඒක මම ලබන සතියේ කරනවා but I will design what the content here. And identity for Sri Lankan market. අපිට එතනදී කතා කරන්න පුළුවන් existing brand identity එක මොකක්ද? right? ඒ brand identity එක අපි අරන් යනවද කොහොමද කියන එක. brand